වස්සාන ධර්ම දේශනා ජීවිතේ අපි තනි වෙච්ච අවස්ථා තියෙනවා. මුළු ලෝකෙම සමහරක් විට අපිව අතහැරපු වෙලාවල් එන්න පුළුවන්. හැබැයි මේ හැම වෙලාවකම හිතේ තිබුණා මුළු ලෝකෙම මාව දාලා ගියත් මට මං ඉන්නවා. මරණාසන්න මොහොත කියලා කියන්නේ පින්වත්නි මට මමවත් නැති වෙලාවක්. අත්තාහි අත්තනෝ නත්ති මට මාත් නැති වෙන වෙලාවක් තමයි ඒ. මට මාත් නැහැ. එතකොට අන්තිම මොහොතේදී අපි බලනවා කොහේ හරි එල්ලෙන්න. දැන් හොඳටම තේරෙනවා දරුවෝ ළඟින්ම ඉන්නවා කියලා කිව්වට නෝනා මහත්තයා ළඟින්ම ඉන්නවා කියලා කිව්වට අපිට කියන්නේ එහෙමනේ. බය වෙන්න එපා මං ළඟින්ම ඉන්නවනේ. මං ඉන්නවනේ. ඔළුව අත ගන්නවා. බය වෙන්න එපා කියනවා. මම ඉන්නවා කියලා කියනවා. හැබැයි කොච්චර ළඟින්ම ඉන්නවා කියලා කිව්වත් මරණාසන්න මොහොතේදී ඒක නා හොඳටම දන්නවා ළඟින් ඉන්නවා කියන දුව, පුතා, ස්වාමියා, භාර්යාව දැන් ඒ අයගේ ඇඟේ මට එල්ලෙන්න බෑ. එතකොට Tamanට තමනුත් නෑ, ළඟින් ඉන්නවා කියපු අයත් නෑ. එතකොට දැන් බලනවා එල්ලෙන්නේ කොහෙද? පින්වත්නි හොඳට මතක තියාගන්න. තිබිච්ච ධනෙහි එල්ලෙන්නත් බෑ. ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් වල එල්ලෙන්නත් බෑ. ඒ කිසිම දෙයක එල්ලෙන්න බෑ. එල්ලෙන්න තියෙන එකම පිළිසරණ ධර්මයේ තුල පමණයි. Taman කොයි විදියටද ජීවත් වුනේ ධර්මානුකූල පදනම ඉගෙනගත්ත බණ ටික Taman ජීවත් වෙලා ඉන්න කාලේ සිදු කරපු දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඒව තමයි අපට හිතසුව පිණිස පවතින්නේ. එතකොට තේරෙනවා කුතෝ පුත්තා කුතෝ දනං මොන පුතෙක්ද මොන සල්ලිද? අන්තිම මොහොතේ හිතෙන දේ මොන පුතෙක්ද මොන සල්ලිද වැඩක් නැහැ. ළඟ හිටියට බේරගන්න බෑ. ධර්මයේ පමණයි වටින්නේ කියන එක ඇති වෙන වෙලාවක් ඒක. ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ මේ ධර්ම දේශනාවෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි අපිට කොච්චර ආදරය කරන අය හිටියත් අපිට කොච්චර ළඟින් ඉන්න අය හිටියත් දුව ඉන්නවා තමයි, පුතා ඉන්නවා තමයි, නෝනා ඉන්නවා තමයි, මහත්තයා ඉන්නවා තමයි, පෙම්වතා ඉන්නවා තමයි, පෙම්වතිය ඉන්නවා තමයි, ළඟින් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වඩා ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාරයා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මිය, සාලිය සිල්වා මහත්මයා සහ අනුර රංජන් පාලිත යන පින්වත් දූදරු පිරිස ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණු වන්නේ මීට වසර 20කට පෙර අභාව ප්‍රාප්ත වූ ඉන්ද්‍රාණී ජයසිංහ ආදරණීය මෞතුමියට සහ මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ ලක්ෂ්මන් ජයසිංහ දයාබර පියාණන්ටත් නීතිඥ NMGT සිල්වා පියාණන් ඇතුළු පින් බලාපොරොත්තුවෙන් සිටින සංසාරගත මියගිය සියලු ඥාතීන් වෙතොත් ඒ හැම දිනාටම සතුටු සිතින් සසර කෙටි කර ගැනීම පිණිස මේ පින් අනුමෝදන් වේවා යන සත් ප්‍රාර්ථනාවයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्म सवन कालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පියෝ ලෝකේ සකෝ පුත්තෝ පියෝ ලෝකේ සකෝ පති තතෝ පියතරං මයිහං අස්ස ධම්මස්ස මග්ගනා නහි පුත්ත
සංයුත්තෝ පතිවාපි පියෝ දුක්ඛා පමෝචයේ යතහා සද්ධම්ම සවනං දුක්ඛා මෝචේති පානිනං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මිය, සාලිය සිල්වා මහත්මයා සහ අනුර, රංජන්, පාලිත යන දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා. මීට වසර 20කට පමණ පෙර පරලෝ සැපත් ඉන්ද්‍රානි ජයසිංහ ආදරණීය මෑණියන්ට, එවැගේම වසර 4කට පමණ පෙර ආතුව පරලෝ සැපත් ලක්ෂ්මන් ජයසිංහ ආදරණීය පියාණන් ඇතුළු කොට ඇති නීතිඥ NMGT සිල්වා පියාණන් ඇතුළු නමින් පරලෝ සැපත් යම්තා ඥාති හිතයිෂින් වෙතොත් ඒ හැමෝටම පින් අනුමෝදන් කිරීමේ උදාර අදහස ඇති කරගෙනයි මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තේ සඳහන් වන පුනබ්බසු කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝ ධර්ම කාරණා ත්‍රිපිටකය තුල අන්තර්ගතව පවතිනවා. මේ ත්‍රිපිටකය පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, මේ ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු පිළිබඳව විමසන විට අපට හමුවන කාරණා ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඒ තමයි බුද්ධ භාෂිත කාරණා, ශ්‍රාවක භාෂිත කාරණා, ඒ වගේම දේව භාෂිත කාරණා සහ ඉසි භාෂිත කාරණා. බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු කරුණු. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ ශ්‍රාවක මහසඟරුවන විසින් රහතන් වහන්සේලා දේශනා කරපු ධර්ම කරුණු. දේව භාෂිත කියලා කියන්නේ දෙවිවරුන්ගේ අදහස්. ඉසි භාෂිත කියලා කියන්නේ පෙර ඍෂිවරුන්ගේ අදහස්. මෙන්න මේ අදහස්, මෙන්න මේ කරුණු ත්‍රිපිටකයේ පුරාම අපට දකින්නට ලැබෙනවා. හැබැයි පින්වත්නි, අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත හැම කරුණක්ම බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ දේශනා. බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය. ඒ වගේම ශ්‍රාවක භාෂිත දේශනාත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් ශෝක සල්ලහරණ සූත්‍රය. මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාගේ දේවිය මිය ගියපු වෙලාවේ ඒ දේවියගේ වියෝවත් එක්ක හිත හදා ගන්නට බැරි වෙච්ච රජතුමා මනසින් වැටිලා හිටපු වෙලාවක නාරද තෙරුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මකාරණා ඒ සූත්‍රයේ අන්තර්ගතයි. නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාගේ හිත වැටුණු වෙලාවේ හිත හදන්න, මනස ශක්තිමත් කරන්න මෙන්න මේ ධර්මකාරණා දේශනා කළාය කියලා බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණහම ඒ ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒ ධර්මකාරණා බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා. එවැනි ශ්‍රාවක භාෂිත දේශනාත් තිබෙනවා මේ ත්‍රිපිටකේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුමත කරපු. ඒ වගේම තමයි දේව භාෂිත. දෙවිවරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු තැන් බොහෝමයක් තියෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය වගේ ඒ කොටස් පරිශීලනය කරනකොට අපට පැහැදිලි. දෙවිවරු තමන්ට ඇතිවෙච්ච අදහස් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ දෙවිවරුන්ගේ අදහස්
නිවැරදි නම් බුදුරජාණන් වහන්සේ ඒ කරුණු නිවැරදි කියලා දේශනා කළා. ඒ වගේම ඒ කරුණු වලට තවත් කරුණු එකතු වෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ තවත් කරුණු එකතු කරලා දේශනා කළා. දැන් අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. මේ ගාථාව බොහෝ දෙනෙක් අහලා තියෙනවා. මේ ගාථාව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරන්නේ දෙවි කෙනෙක්. මේ දෙවියන්ට ඇතිවෙච්ච අදහස. මොකක්ද අදහස? රාත්‍රියක් එනවා, දවස ඉවර වෙනවා, වයසට විනාශයට මරණයට එන්නෙන්නම කිට්ටු වෙනවා. කවුරු හරි මරණය පිළිබඳව බිය උපදව ගත්තනම් ඒකේන සැප පිණිස පින් කරනවා. මේ අදහස අහගෙන බුදුරජාණන් වහන්සේ ඒ අදහසත් අනුමත කළා. බුදුහාමුදුරුවන්ගේ අදහසක් එකතු කළා. බුදුහාමුදුරුවෝ ගාථාවක් ඒ වෙලාවේ දේශනා කළා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති. රාත්‍රියක් එනවා, දවස අවසන් වෙනවා, වයසට විනාශයට මරණයට එන්නම කිට්ටු වෙනවා. දෙවියන්ගේ අදහස බුදුහාමුදුරුවෝ අනුමත කළා. ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කෝ. දෙවියෝ කිව්වේ මරණය පිළිබඳව බිය උපදව ගත්ත කෙනා සැප පිණිස පින් කරනවා කියලා. බුදුහාමුදුරුවෝ ඒ අදහස වෙනස් කරලා දේශනා කළා. මරණය පිළිබඳව බිය තියෙන කෙනා ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කෝ. සම්පූර්ණයෙන්ම තණ්හාව දුරින්ම දුරු කරලා දානවා. මොකද මරණයට බය කෙනා නැවත නැවත මරණය උරුමවන උපතකට කරුණු එකතු කරන්නේ. සැබවින්ම බිය උපදව ගත්ත කෙනා උපත නවත්තන්න තමයි මහන්සි ගන්නෙ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදියට දෙවිවරුන්ගේ අදහස් අනුමත කරපු තැන්, ඒ වගේම බුදුහාමුදුරන්ගේ අදහස් එකතු කරපු තැන් අපට මේ ත්‍රිපිටකයේ දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි ඉසි භාෂිත. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා සමහර ඍෂිවරු කියලා තිබිච්ච හොඳ කරුණු තිබුණා. ඒව බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණාම සමහර ඒවා බුදුහාමුදුර අනුමත කරලා තියෙනවා. සමහර කාරණා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට මේ ත්‍රිපිටකය තුල මෙන්න මේ විදියට විවිධ අදහස් තිබෙනවා. ඒ අදහස් බුදුරජාණන් වහන්සේ දැනගෙන අනුමත කරලා තියෙනවා. ඒ නිසා බුද්ධ භාෂිත හැටියට මේ ත්‍රිපිටකය හඳුන්වන්නට පුළුවන්. එතකොට සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තේ සඳහන් වන පුනබ්බසු කියන සූත්‍රය තමයි අද අපට සාකච්ඡා කරන්නට තිබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සංවාදයේහි යෙදුණු දෙවිවරු ඉඳලා තියෙනවා, රජවරු ඉඳලා තියෙනවා, භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා, ඒ වගේම තමයි යක්ෂයෝ පවා ඉඳලා තියෙනවා. යක්ෂ ලෝකවල බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති යක්කුත් ඉඳලා තියෙනවා, අකමැති යක්කුත් ඉඳලා තියෙනවා. ආටානාටිය සූත්‍රයේදී එහෙම අපිට ඉගෙන ගන්න දැනගන්නට ලැබෙනවා. ඒ ගැන දිව්‍ය ලෝකෙ ගත්තත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ දේශනාවට ප්‍රිය දෙවිවරු ඉන්නවා, ඒ වගේම අප්‍රිය කරපු දෙවිවරුත් ඉන්නවා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. දැන් දිව්‍ය ලෝකයේ යක්ෂ ලෝකයේ ගැන විතරක් නෙවෙයි, මනුස්ස ලෝකයේ ගැන කල්පනා කළත් පෙර පිනට උපදින මේ මනුස්ස ලෝකයේත් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. පෙර මොකක් හරි පිනක් නිසා තමයි මනුස්ස ලෝකේ උපදින්න ලැබෙන්නේ. ඒ මනුස්ස ලෝකේ ඉපදුණු අය අතරේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය පිළිගන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති මිනිස්සු වගේම ධර්මයට වෛර කරන මිනිස්සුත් අපේ සමාජයේ නැතුව නෙවෙයි. එතකොට ඒ වගේ තමයි දිව්‍ය ලෝකෙත් එහෙමයි, යක්ෂ ලෝකෙත් එහෙමයි. එතකොට බුදුහාමුදුරෝ සමග ධර්ම සංවාදෙහි යෙදෙන්න බණ අහන්න කැමැති යක්කුත් ඉඳලා තියෙනවා. එතකොට මේ සංයුත්ත නිකායේ සංයුත්ත කියන වචනේ තේරුම එකතුවක් කියන අදහස. එතකොට බුදුරජාණන් වහන්සේත් ඒ වගේම තවත් කවුරු හරි කෙනෙක් ඇති කරගත් ධර්ම සංවාදයක් තමයි මේ නිකාය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට යක්ඛ සංයුත්තේ කියලා කියනකොට අපිට පූර්ව නිගමනයකට එන්න පුළුවන් යකෙක් සම්බන්ධ වෙච්ච කාරණාවක් කියලා. එතකොට පුනබ්බසු කියන සූත්‍ර දේශනාවේ අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව මෙනෙහි කරනකොට අපිට අතිශයින් වැදගත් කරුණු
මේ තුලින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක්. අපි දන්නවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ඒ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල ඉන්න මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවිවරුන්ට යක්ෂ ලෝකේ ඉන්න යක්කුන්ට මේ හැමෝටම බුදුරජාණන් වහන්සේ සසරින් එතර වෙන මඟ දේශනා කළා. ඒ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න බොහෝ පිරිසක් එකට එකතු වෙනවා. සවැත් නුවර ජේතවනාරාමයට බොහෝ පිරිසක් එකතු වෙනවා විවිධ ගම් වලින් විවිධ රටවල් වලින් මේ බුදුහාමුදුරුවෝ දේශන ධර්මය ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනකොට ඒ ධර්ම දේශනාවක විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බණ කියන විදියට නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනකොට බුදුහාමුදුරුවෝ අරුමුණු කරන්නේ කාවද ඒ හැමෝටම ළඟ හිටියා වගේ ධර්ම දේශනාව ඇහෙනවා. එතකොට ඉන්නේ කොතනද කියලා දාලා නැහැ. රටේ ඕනම තැනක ලෝකේ ඕනම තැනක බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාව අරමුණු කළා නම් ඒ කෙනාට හිතසුව පිණිස මේ ධර්මය පවතිනවා කියලා, ඒ ධර්ම දේශනාවෙන් ප්‍රතිඵල ලබනවා කියලා බුදුහාමුදුරුවන්ට වැටහුණොතින් ඒ කෙනාට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනකොට ඒ ධම්සභා මණ්ඩපයේ බණ අහන්න ආපු හැම කෙනෙක්ම දම් දෙසුම අවසන් වෙනකන් හෙල්ලෙන්නේවත් නැහැ. බොහෝම උවමනාවෙන් ඒ සඳහා යොමු වුණු දසවන් ඇතුව මනස ධර්ම දේශනාවටම යොමු කරවගෙන ශ්‍රවණය කරන්න තරම් බුදුහාමුදුරන්ගේ දේශනාව ප්‍රියයි. පිළිවෙලට පිරිසිදුව සාර්ථක ලෙස පැහැදිලිව බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වනවා. දැන් සාමාන්‍යයෙන් ධර්මය දේශනාවක් පවත්වනකොට දැන් ධර්ම දේශනාව විතර නෙවෙයි ඕනෑම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ දේශකයාගේ හැකියාවත් බලපානවා, ශ්‍රාවකයාගේ සවන් දීමේ හැකියාවත් බලපානවා දේශනයක් සාර්ථක වෙන්න. සමහර දේශකයෝ කොච්චර දක්ෂ වුණත් ශ්‍රාවකයා බණහන්න දක්ෂ නැත්තම්, ඒ දේශනාව ශ්‍රවණය කරන්න දක්ෂ නැත්තම් ඒ දේශනාව අසාර්ථක වෙනවා. ඒ වගේම තමයි ශ්‍රාවකයා දක්ෂ වුණත් දේශකයා දක්ෂ නැත්තම් ඒ ධර්මකාරණා එහෙම නැත්තම් ඒ කරුණුකාරණා දේශනය තුලින් ශ්‍රාවකයාට ලබා දෙන්න ඒත් ඒ දේශනාව අසාර්ථක වෙනවා. දැන් සාමාන්‍යයෙන් සමහර දේශනා ඔයත් හොඳට බණ අහනවා. මේ බණ අහනකොට Tamanට දැනෙන දේවල් තියෙනවා. සමහර දේශනා තියෙනවා ඒ දේශනාව ආරම්භ කරලා දේශනාව අහගෙන ඉන්නකොට සමහරක් විට පැහැදිලි නැහැ. ඒ පැහැදිලි නැති වෙනකොට සිත ඇදබැඳ ගන්නා ස්වභාවයක් නැති වෙනකොට තමන්ගේ හිත විවිධ අරමුණු වලට දුවන්න පටන් ගන්නවා. දැන් බලන්න සමහරු බණ අහන වෙලාවල් වලදී තමන්ට මතක් වෙන්න ගන්නවා විවිධ දේවල්. සමහරක් විට ප්‍රවෘත්ති බලන්න තියෙනවා, ටෙලිනාට්‍ය බලන්න තියෙනවා, චිත්‍රපටි බලන්න තියෙනවා, රැට උයන්න තියෙනවා, කණ්ඩත් ඕන, කුසගින්න, අවශ්‍යතාවයන් මේවා මතක් වෙන්න ගන්නවා. ඒවා මතක් වුණාම මොකද වෙන්නේ? අන්න එතකොට තමයි දැඟලිල්ල පටන් ගන්නෙ. දැන් සමහර දේශනා තියෙනවා පින්වත්නි, ඒ ඔක්කොම අමතක වෙනවා. වෙලාව යනවා තේරෙන්නේ නැහැ, කණ්ඩ තියනවා බඩගිනි කියන ඒවා තේරෙන්නේ නැහැ, ප්‍රවෘත්ති බලන්න තියනවා කියන ඒවා තේරෙන්නේ නැහැ. තව සමහරක් විට තමන්ට කරන්න තියෙන වැඩ ටිකත් ඔක්කොම අමතක වෙනවා. ඒ තරමටම ඒ ධර්ම දේශනාව ප්‍රිය වෙනවා. එතකොට දේශකයාගේ දේශනා විලාසය පිළිබඳව කල්පනා කරනකොට ඒ ශ්‍රාවකයාගේ හිත රැඳෙන ආකාරයට තමයි ඒක තීරණය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනකොට අපි වගේ නෙවෙයි. අපි බණ කියනකොට සමහරකට නිදිමත එන්න පුළුවන්. සමහරු නිදි, සමහරු නැගිටලා යනවා, වෙන වැඩ මතක් වෙනවා, කොන්දේ අමාරු වෙනවා, උරහිස් අමාරු වෙනවා, විවිධ අපහසුතා ඇති වෙනවා.
හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනකොට කිසිම කෙනෙකුට ඒ විදිහ අපහසුතා ඇති වෙන්නේ නැහැ. කොටිම කියනවා නම් හෙලවෙන්නේවත් නැහැ. වෙන දේවල් මතක් වෙන්නෙත් නැහැ. ඇයි ඒ තරමටම පිළිවෙලයි පැහැදිලි බුදුහාඳුරන්ගේ දේශනාව. ඒ නිසාම තමයි දැන් ධම්සභා මණ්ඩපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස බණ අහනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඊට අදාළව රජවරු ඇවිල්ලා බණ අහනවා. දැන් කොසල් රජතුමා වගේ ගත්තාම පෙරයම් මැදියම් අලුයම් කියන තුන්යම් රාත්‍රියම වාඩි වෙලා බණ අහලා තියෙනවා. එතකොට ලොකු කාල සීමාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නේ කොයි වෙලාවේද? අවසන් වෙන තුරුම ඒ ධර්ම දේශනාව තුළ වාසය කිරීමේ හැකියාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාව වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ ධර්මයේ තුලම වාසය කිරීමේ හැකියාව ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච ඒ දක්ෂතාවය නිසා. ඒ නිසා බොහෝ පිරිස් ධර්ම දේශනාව අවසානයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල පව අවබෝධ කරගන්නවා. ඒකේ රහස තමයි ඒ තරමටම පැහැදිලි. දැන් ධර්මයේ දේශනා කරනවා කියන්නේත් භාවනාවක්, ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේත් භාවනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනාවක් පවත්වනකොට රැස් වෙලා ඉන්න හැම කෙනෙකුටම ඒක භාවනාවක් වෙනවා. ඒ නිසා තමයි ධම් දෙසුම අවසන් වෙනකොට බොහෝ දෙනෙක් මාර්ගඵලලාභීන් වෙනවා. ඒ හැකියාව තියෙන්නේ ඒ දක්ෂතාවය නිසා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ධම් දෙසුමක් පවත්වනකොට මේ ධම්සභා මණ්ඩපේ දොරටු අභියස ඒ වගේම ජේතවනාරාමේ නම් ජේතවනාරාමයට ඇතුල් වන දොරටුවේ මහේශාක්‍ය දෙවිවරු මුරට ඉන්නවා. මහේශාක්‍ය දෙවිවරු තමයි මුර කරන්නේ. මොකද මහේශාක්‍ය දෙවිවරු ඒකත් කුසලයක් හැටියට සලකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට බාධාවකින් තොරව ඒ වගේම ශ්‍රාවකයාට කලබලයකින් තොරව මේ උතුම් ධම් දෙසුම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පරිසරය මේ මහේශාක්‍ය දෙවිවරු ඇති කරවනවා. ඉතින් ධර්මානුශාසනාව පටන් ගන්නත් ඉස්සෙල්ලා ඉඳලා ඉන්නව ඇති සුදුසු අයද ඇතුල් වෙන්නේ නුසුදුසු අයද ඇතුල් වෙන්නේ කියලා බලාගෙන. නුසුදුසු අය ඇතුල් වෙනවා නම් ඒ අය ඉවත් කිරීම කරනවා ඇති. මොකද සමහර උදවි එනවනේ කඩාකප්පල් කරන්න. දැන් අදට උනත් බණක් ලෑස්ති කරාම ඕනතරම් අපටත් අත්දැකීම් තියෙනවා. සමහර විට ඒ ධර්ම දේශනා පවත්වගෙන යනකොට හොඳටම බීපු මිනිස්සු ඇවිල්ලා සමහරකට කෑ ගහනවා. කුණු හරප කියනවා. සමහරක් විට ගල් ගහනවා. ඒ වගේ එහෙම නැත්තම් පිරිස මැදට ඇවිල්ලා කලබල කරනවා. එහෙම අය ඕන තරම් ඉන්නවා. දැන් එහෙම කලබලයක් ඇති කළාම අර බණ අහන හැම කෙනෙකුටම ඒක බාධාවක්. ඉතින් මහේශාක්‍ය දෙවිවරු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකයාටත් ඒ ධර්ම දේශනාව තුලම රඳවාගෙන ඉන්න පුළුවන් වෙන විදියට පරිසරය ගොඩනගනවා. ඉතින් ඇතුල් වෙන අය ගැන හොඳට බලනවා. සුදුසු අයද නුසුදුසු අයද කලබලකාරයෝද ඇතුල් වෙන්නේ මොන වගේ අයද කියන එක. ඉතින් මෙන්න මේ විදියට තමයි ධර්ම දේශනාවක් පවත්වන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ කතාව මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත මෙන්න මේ සූත්‍ර දේශනාව මේ පුනබ්බසු කියන සූත්‍රය පිළිබඳව කල්පනා කරනකොට මේ සූත්‍රය ඇදෙන්නේ එක්තරා යක්ෂණියක් සම්බන්ධයෙන්. එක යක්ෂණියක් හිටියා. මේ යක්ෂණියට හිටිය පුතෙක්. මේ පුතාගේ නම තමයි පුනබ්බසු. ඒ වගේම දුවෙකුත් හිටියා. දුවගේ නම තමයි උත්තරා. එතකොට යක්ෂණිය මේ යක්ෂණියට හිටිය පුතෙක්. පුතාගේ නම පුනබ්බසු. දුවගේ නම උත්තරා. දැන් කෙනෙක්ටයි යක්කුන්ටත් ළමයි ඉන්නවද? දැන් ආටානාටි සූත්‍රයේ වැත් වහලා තියෙනවා යක්ඛෝවා යක්ඛිනීවා යක්ඛපෝතකෝවා යක්ඛපෝතිකාවා කියලා හඳුන්වනවා. යක්ෂයෝ ඉන්නවා, යක්ෂණියෝ ඉන්නවා, යක්ෂපෝතකයෝ ඉන්නවා, යක්ෂපෝතිකාවෝ ඉන්නවා. එතකොට දැන් මේ යක්ෂ ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට කොහොමද දරුවෝ වෙන්නේ? දැන් මනුස්ස ලෝකයේ දරුවෙක් ඉපදෙන විදියට නෙවෙයි යක්ෂ ලෝකේ දරුවෝ එන්නේ. ඒ වගේම දිව්‍ය ලෝකෙත් ඉන්නවා දරුවෝ. දෙවිවරුන්ටත් දරුවෝ ඉන්නවා. හැබැයි ඒ දිව්‍ය ලෝකවල දරුවෝ ඉපදෙන්නේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට දරුවෝ හම්බෙන විදියට නෙවෙයි. අනිකුත් සත්ව ලෝකවල පැටවු හම්බෙන විදියට නෙවෙයි.
ඒකේ ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා අහලා තියෙනවා ඕපපාතික පහළවීම කියලා. ඒ කියන්නේ ඉබේම සියලුම අංගයන්ගෙන් සමන්විතව පහළවීමක් වෙන්නේ. දිව්‍ය ලෝකවලත් එහෙමයි, යක්ෂ ලෝකවලත් එහෙමයි. දැන් දිව්‍ය ලෝකවල තියෙනවා දිව්‍ය විමාන. යක්ෂ ලෝකවල තියෙනවා යක්ෂ විමාන. දැන් දිව්‍ය ලෝකවල අපි හිතමු මුලින් එක්තරා දෙවි කෙනෙක් එක විමානයක පහළ වුණා නම් ඒ විමානයේම ඊට පස්සේ පහළ වෙන දෙවියෝ අර මුලින් පහළ වෙන දෙවියෝ දරුවෙක් හැටියට තමයි බලාගන්නේ. එතකොට තමන්ගේ විමානය තුලම පසුව පහළ වෙන දෙවියන්ව මුලින් පහළ වෙච්ච දෙවියෝ පුත්‍ර ස්නේහයෙන් බලා ගන්නවා. දරුවෝ හැටියට සලකනවා. ඒ වගේම තමයි යක්ෂ විමානවල මුලින් පහළ වෙච්ච යක්කු ඊළඟට තමන්ගේම විමානයේ ඕපපාතිකව පහළ වෙන ඊළඟ යක්ෂයන්ව තමන්ගේ දරුවෝ හැටියට සලකනවා. එතකොට මේ යක්ෂණියට පස්සේ ඒ විමානයේම පහළ වෙච්ච යකෙක් සහ යක්ෂණියක් තමයි පුනබ්බසු සහ උත්තරා කියලා කියන්නේ. ඒ නිසා තමයි යක්ඛ පෝතකෝවා යක්ඛ පෝතිකාවා. යක්ෂ පෝතකෙක් සහ යක්ෂ පෝතිකාවක්. එතකොට මේ යක්ෂ දරුවෝ නැත්තම් යක්ෂ පැටව් කියලා කියනකොට මේ මනුස්ස ලෝකේ පැටව් වගේත් නෙවෙයි. දැන් අපේ මනුස්ස ලෝකේ පැටව් කියන්නේ දරුවෝ කියන්නේ පොඩිනේ. හැබැයි යක්ෂ ලෝකේ එහෙම පොඩි නෑ. ඒ අය ඒ විදියටම පහළ වෙනවා. අර පහළ වීම අනුව තමයි එතන තීරණය කරන්නේ. එතකොට දැන් මේ යක්ෂණියට හිටියා පුනබ්බසු කියලා යක්ෂ පුත්‍රයෙකුත් උත්තරා කියලා යක්ෂ දියණියකුත්. ඉතින් මේ තුන්දෙනා සැරිසරන කොට දැක්කා සවැත් නුවර ජේතවනාරාමේ බොහෝ පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. මේ අය කල්පනා කළා මොකක් හරි හේතුවන් නිසා තමයි පිරිස එකට එකතු වෙලා ඉන්නේ, ගිහින් බලන්න ඕන. බලනකොට බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්ම මාතෘකා කරගෙන ධර්ම දේශනාවක් පවත්වනවා. දැන් මේ යක්ෂණිය පිළිබඳව කල්පනා කරනකොට, ඒ වගේම පුනබ්බසු කියන යක්ෂ පුත්‍රයා ගැන කල්පනා කරනකොට ඒ දෙන්න පින්වත්නි සංසාර ගමනේ ඔය බණ අහලා හුරුව තියෙන, පින්කම් කරලා හුරුව තියෙන දෙන්නේ. ඒ කියන්නේ පින තියනවා. ඒ නිසා තමයි යක්ෂ ලෝක ඉපදුනත් බණ අහන්න හිත යොමු වුනේ. ඉතින් මේ යක්ෂණියට ලොකු වමනාවක් තිබුණා බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද සසරේ පුරුද්ද තිබුණා. එතකොට මේ සසරේ පුරුද්ද නිසා මේ යක්ෂණියක් හැටියට උත්පත්තිය ලැබුවත් මම මුලින්ම සඳහන් කරන්නේ බුදුහාමුදුරු දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න කැමති යක්කු ඉන්නවා, අකමැති යක්කු ඉන්නවා. දැන් මේ යක්ෂණිය කැමති යක්ෂණිය. බුදුබණ අහන්න. ඉතින් යක්ෂණියට උවමනාවක් ඇති වුණා ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් මොකද කළේ? යක්ෂණිය ජේතවනාරාමයට ඇතුල් වෙනවා. දැන් මහේශාක්‍ය දෙවිවරුත් මේ යක්ෂණියටත් ඒ වගේම යක්ෂ පුත්‍රයාටත් යක්ෂ දියණියටත් මේ ජේතවනාරාමයට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. විශේෂයෙන් මේ යක්ෂණිය ගැන මහේශාක්‍ය දෙවිවරු දැක්කා මේ යක්ෂණිය එන්නේ උවමනාවෙන් බණහන්න. බණහන්න උවමනාවෙන් එන්නේ මේ යක්ෂණියගෙන් කිසිම කරදරයක් මේ ධර්ම දේශනාවට සිද්ධ වෙන්නේ නැහැ කියන විශ්වාසය තිබිච්ච නිසා තමයි යක්ෂණියට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ. දැන් යක්ෂණියත් ඒක දැනගත්තා. මහේශාක්‍ය දෙවිවරු මට යන්න ඉඩ දුන්නේ මම මෙතන කලබලයක් නොකරන බවට ඒ අයට විශ්වාසයක් ඇති වුණු නිසා. හැබැයි මේ යක්ෂණිය කල්පනා කරනවා මම නම් බණහඬ තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න උවමනාවෙන් තමයි මම නම් ආවේ. ඒත් මගේ පුතයි දුවයි ගැන නම් විශ්වාසයක් නැහැ. දැන් මේ යක්ෂණියට තමන්ගේ පුතා සහ දුව පිළිබඳව තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. මොකද යක්ෂ පැටවුනේ. එතකොට පුනබ්බසු සහ උත්තරා කියන දෙන්නටත් ඇතුළට එන්න හම්බුණා යක්ෂණිය නිසා. දැන් යක්ෂණිය නිසා ඇතුල් වුණාට යක්ෂණියගේ හිතේ ඇති වුණා මේ දෙන්න කලබලයක් කරයිද? මේ දෙන්න කෑ ගහන්නේ ඇයිද? මේ දෙන්න ප්‍රශ්නයක් ඇති කරයිද? ඒ නිසා මේ යක්ෂණිය මොකද කළේ?
තමන්ගේ පුත්‍රයා සහ දියණිය පුනබ්බසු කියන යක්ෂ පුත්‍රයා සහ උත්තරා කියන යක්ෂ දියණිය ආමන්ත්‍රණය කරලා මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා තුන්හි උත්තරිකේ හෝහි තුන්හි හෝහි පුනබ්බසු. උත්තරා පුනබ්බසු නිහඬ වෙලා ඉන්න ඕන. දැන් මේ පුතාටයි දුවටයි ආමන්ත්‍රණය කරලා මේ යක්ෂණිය කියනවා. පුතා පුනබ්බසු නිහඬව ඉන්න ඕන. දුව උත්තරා නිහඬව ඉන්න ඕන. යාවහම් බුද්ධ සෙට්ටස්ස ධම්මං සොස්සාමි සත්තුනෝ. බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මය දේශනා කරනවා මම ධර්මය අහන්න කැමැත්තෙන් මේ ආවේ. ඒ නිසා පුතේ දුවේ නිහඬව නිශ්ශබ්දව ඉන්න ඕන. දැන් මේ යක්ෂණිය විතරක් නෙවෙයි සාමාන්‍ය බණක් අහන්න එනකොට ඔයත්තුත් තමන්ගේ දරුවන්ට එහෙම කියනවා. බණ අහන්න යන්නේ පුතේ කෑ ගහන්න දඟලන්න ලෑස්ති වෙන්න එපා. දුවේ කෑ ගහන්න දඟලන්න යන්න එපා. ඒ විදිහට යම්කිසි අවවාදයක් දීලා නෙක්කන් එන්නේ. අන්න ඒ වගේ මේ යක්ෂණිය දැන් පුනබ්බසු කියන තමන්ගේ පුත්‍රයාටත් උත්තරා කියන දියණියටත් උපදේශක් දෙනවා. පුතේ දුවේ නිශ්ශබ්දව ඉන්න ඕන කලබල කරන්න එපා. මම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහන්න උවමනාවෙන් තමයි ආවේ. නිබ්බානම් භගවා ආහ සබ්බ ගන්තප්පමෝචනං අතිවේලාච මේ හෝතේ අස්මින් ධම්මේ පියායන. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන තුල අපව ගැටගහලා තියෙන නිවන කරා යොමු වෙන්න ඉඩ නොදෙන කරුණු පිළිබඳවයි මේ දේශනා කරන්නේ. මේ ගැට ටික ලියා ගන්න අවශ්‍ය කරන දේශනාවක් තමයි බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරනකොට පුතේ දුවේ මට අනිත් ඔක්කොම අමතක වෙනවා. අර මුලදී මං කිව්වේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනකොට ධම්සභා මණ්ඩපේ ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු හැම කෙනෙකුටම තමන්ගේ අනිකුත් කටයුතු දෙවෙනි කටයුත්තක් බවට පත් වෙනවා. පළවෙනිම කාරණාව මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන කියන එක. වෙලාව යනවා තේරෙන්නේ. හොඳට පැහැදිලිව ධර්ම දේශනා පවත්වනවා. හිත තුල සම්පූර්ණයෙන්ම දැහැමි සිටිවිලි පවතින්නේ. ඒ නිසා මේ යක්ෂණිය කියනවා මම බණ අහන්න වාඩි වුණාම මේ බණ අහනකොට මට අනිත් ඔක්කොම අමතකයි. ඒ සියල්ලම අතික්‍රමණය වෙලා මේ ධර්ම දේශනාවට ප්‍රමුඛ තැන මම දෙනවා. දැන් එහෙම කියනකොට මේ යක්ෂණියට හිතෙනවා මේ තමන්ගේ දුවයි පුතයි වරදව හිතයිද අපි දෙන්නටත් වඩා මේ ධර්මයේ වටිනොයි කියලාද මේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් බණකට යනකොට පුතේ දුවේ මම බණ අහන්නයි යන්නේ. ඒ වෙලාවෙ ඉතින් මොනවා වුණත් මන්නම් ඒවා බලන්නේ මට බණ තමයි අංක 1. ඒ නිසා මේ කලබල කරන්න එපා. මේ කෑ ගහන්න එපා. මට බණ අහන්න ඉඩ දෙන්න. මේ බණ අහනකොට මට අනිත් ඔක්කොම කාරණා දෙවෙනි කාරණා වෙනවා. එහෙම කියනකොට සමහරක් විට දුවට පුතාට හිතෙන්න පුළුවන් මේ අම්මා තාත්තා මට ආදරේ නැද්ද? දැන් මේ යක්ෂණිය තමන්ගේ පුතාටයි දුවටයි කියනවා එහෙම කියන්න හේතුව. පියෝ ලෝකේ සකෝ පුත්තෝ පියෝ ලෝකේ සකෝ පති තතෝ පිය තරම් මයිහං අස්ස ධම්මස්ස මග්ගනා. පියෝ ලෝකේ සකෝ පුත්තෝ. පුතේ පුතාව මට ප්‍රියයි. දුවේ දුවව මට ප්‍රියයි. පුත්තෝ කියලා හැඳින්වුවාට එතන දුවල පුතාලා ඔක්කොම අයිති. පියෝ ලෝකේ සකෝ පුත්තෝ. පුතේ පුතාව දුවව මට ප්‍රියයි. මං ඔය දෙන්නට ආදරෙයි. මං ඔය දෙන්නට ප්‍රියයි. පියෝ ලෝකේ සකෝ පති. මම මගේ ස්වාමියාටත් ආදරෙයි. ස්වාමියාවත් මට ප්‍රියයි. එනමුත් තතෝ පිය තරම් මයිහං අස්ස ධම්මස්ස මග්ගනා. ඒ හැම දෙයකටම වඩා මම ධර්මයට ප්‍රියයි. බලන්න මේ යක්ෂණිය ප්‍රකාශ කරපු කාරණාවේ අදහස වටිනකම. පුතාටත් මම ආදරේ, දූටත් මම ආදරේ, ස්වාමියාටත් මම ආදරේ, ඊට වඩා මම ධර්මයට ආදරේ. දැන් මේ කාරණාව තුල තිබෙන ගැඹුර අපි තේරුම් ගන්න ඕන. මේ සමාජ ජීවත් වෙන උදවියක් තේරුම් ගන්න ඕන. දැන් මෙතනදී මේ යක්ෂණිය කියන්නේ පුතාටත් ආදරේ, දූටත් ආදරේ, මහත්යටත් ආදරේ, ඊටත් වඩා ධර්මයට ආදරේ. දැන් අපේ සමාජයේ ඉන්න සමහරු පින්වතුනි පුතාටත් ආදරේ,
පුතාටත් ප්‍රියයි, දූටත් ප්‍රියයි, ස්වාමියාටත් ප්‍රියයි, නැත්තම් භාර්යාවටත් ප්‍රියයි, ධර්මය අප්‍රියයි. පුතා වෙනුවෙන්, දූ වෙනුවෙන්, නෝනා වෙනුවෙන්, මහත්ය වෙනුවෙන් ඕන අධර්ම කාරණාවක් කරලා ඒ අය සනසන්න තරම් ඒ අයව ප්‍රියයි. තව සමහර අය ඉන්නවා පුතාවත් අප්‍රියයි, දූවත් අප්‍රියයි, නෝනත් අප්‍රියයි, මහත්යත් අප්‍රියයි, ධර්මය නම් පුදුම ප්‍රියයි. එහෙම අය තමයි දරුවෝ ගැන බලන්නෙත් නෑ, නෝන ගැන බලන්නෙත් නෑ, මහත්ය ගැන බලන්නෙත් නෑ, ඒ අය කෑවද කියලා හොයන්නෙත් නෑ, ගෙවල් සුද්ධ කරන්න බලන්නෙත් නෑ. ඒ ඔක්කොම වගකීම් ටික පැහැර හැරලා පැය 24ම බණ අහහා භාවනා කර කර ඉන්නේ ඒ අය. ඒ අය මේ අනිත් ඔක්කොම අප්‍රියයි, ධර්මයට ප්‍රියයි. එතනත් ගැටලුවක් තියෙනවා. ධර්මයට ප්‍රියවීම නෙවෙයි වරද, අනිත් ඒවට අප්‍රිය වීම. ඒ වගකීම් වලින් පැනලා යාම. බුදුහාමුදුරු කිසිම තැනක කියලා නැහැ මේ වගකීම් පැහැර හරින්න කියලා. ඒ වගකීම් හරියට ඉටු කරන්න ඕන. වගකීම් නිවැරදිව ඉටු කිරීම ආධ්‍යාත්මික දියුණුවට බාධාවක් නොවේ. ඒක Taman දැනගන්න ඕන. Taman දක්ෂ වෙන්න ඕන ඒක තේරුම් ගන්න. එතකොට දැන් මේ යක්ෂණියගේ අදහස මොකද්ද? පුතාටත් ආදරේ, දූටත් ආදරේ, මහත්යටත් ආදරේ, ඊටත් වඩා ධර්මයට ආදරේ. එතකොට පුතා වෙනුවෙන් කරන්න ඕන වගකීම්, දූ වෙනුවෙන් කරන්න ඕන වගකීම්, ස්වාමියා වෙනුවෙන්, භාර්යාව වෙනුවෙන් කරන්න ඕන වගකීම් මම ඉටු කරනවා වගේ මම ඊට වඩා මගේ ධර්මයට තියෙන කැමැත්ත ඉහළයි. ඒකට හේතුවත් මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා. නහි පුත්තෝ පතිවාපි පියෝ දුක්ඛා පමෝචයේ යථා සද්ධම්ම සවනං දුක්ඛා මෝචේති පානිනං. නහි පුත්තෝ පතිවාපි, පුතාලා කොච්චර හිටියත්, එතකොට දූල පුතාලා ඔක්කොම අයිති, ස්වාමියා හිටියත්, භාර්යාව හිටියත්, දැන් මෙතනදී මේ කියන්නේ ඕගොල්ලෝ කොච්චර හිටියත්, මම ඕගොල්ලන්ට කොච්චර ආදරය කළත්, ඕගොල්ලෝ මට කොච්චර ආදරය කළත්, ඔය කාටවත් බෑ සසර දුකින් මාව මුදවන්න. සසර දුකින් මාව මුදවන්න ඔය කාටවත් බෑ. මං කොච්චර පුතාට ආදරය කළත් පුතාට බෑ මාව සසරින් එතර කරවන්න. දුවට මම කොච්චර ආදරය කළත් දුවට බෑ මාව සසරින් එතර කරවන්න. ස්වාමියාට මම කොච්චර ආදරය කළත් ස්වාමියාට බෑ මාව සසරින් එතර කරවන්න. ඒ ඔක්කොම මට කොච්චර ආදරය කළත් ඒ අයට බෑ මාව සසරින් එතර කරවන්න. මාව සසරින් එතර කරවන්න තියෙන්නේ මේ ධර්මයේ විතරයි. ලෝකේ දුක්ඛ පරේ තස්මින් ජරා මරණ සංයුත්තේ ජරා මරණ මොක්ඛාය යං ධම්මං අபிසම්බුද්ධං තන් ධම්මං සෝතු මිච්ඡාමි තුන්හි හෝහි පුනබ්බසෝ. මේ ලෝකේ මේ ජරා මරණ ආදී දුක්ඛයන් නැත්තටම නැති කරලා දාන්න හේතු වන ප්‍රබලම සාධකයේ ධර්මය. ඒ ධර්මය මම අහන්න කැමති. ඒ නිසා පුතා පුනබ්බසෝ, දුව උත්තරා නිශ්ශබ්දව ඉන්න. තුන්හි හෝහි පුනබ්බසෝ, නිශ්ශබ්දව ඉන්න. මට බණ අහන්න ඉඩ දෙන්න. දැන් මේ යක්ෂණියගේ කතාව අපේ ජීවිතයට වැදගත් නැද්ද? වැදගත්. අපි කාට ආදරය කළත්, අපිට කොච්චර ආදරය කරන්න පිරිසක් හිටියත් ධර්මයට ඊට වඩා ආදරයක් තියෙන්න ඕන. මොකද හේතුව ඔය ආදරය කරන කිසිම කෙනෙකුට බෑ අපිව සසර දුකින් එතර කරවන්න. සසරින් එතර කරවන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයට පමණයි. මෙන්න මේ කාරණාව කියලා මේ පුතාටයි දුවටයි නිහඬව කලබල නොකර ඉන්න කියලා කියනකොට පුනබ්බසු කියන මේ යක්ෂ පෝතකයා අම්මා අමතලා, ඒ කියන්නේ මේ යක්ෂණිය අමතලා කියනවා, අම්මේ බය වෙන්න එපා, මමත් උත්තරාත් දෙන්නම නිහඬව ඉන්නවා. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගත්තේ නැති නිසා තමයි අපට මේ සංසාර ගමන තුල දුක් විඳ විඳ යන්න වෙලා තියෙන්නේ. මේ දුක නැති කරන්න බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයම තමයි අපට හිතසුව පිණිස පවතින්නේ. ඒ නිසා අම්මේ අපි බණ අහමු. උත්තරයිච්චර කැමති උනේ නැහැ. නමුත් පුනබ්බසෝ සහ මේ යක්ෂණිය බොහොම වමනාවෙන් ධර්මානුශාසනාවට දෙසවන් යොමු කළා. මොකද ඒ දෙන්නට සසරේ පුරුද්දක් තිබුණා. ඉතින් මේ ධර්මානුශාසනාව අවසන් වෙනකොට මේ යක්ෂණියත් ඒ වගේම පුනබ්බසු කියන යක්ෂ පෝතකයාත් දෙදෙනාම ධර්මාවබෝධය ලැබුවා, සෝතාපන්න ඵලයටපත් වුණා. සෝතාපන්න ඵලයටපත් වෙනවත් එක්ක මේ යක්ෂ ස්වභාවය නැති වෙලා ගිහිල්ලා දේව ස්වභාවයක් ඇති වුණා.
එතකොට දිව්‍ය මාතාවක් හැටියට දිව්‍ය පුත්‍රයෙක් හැටියට ඒ අය ජේතවනාරාමයේ එක්තරා වෘක්ෂයක් අරගෙන බුදුහාමුදුරු දේශනා කරන ධර්මය ශ්‍රවණය කරමින් සැනසීමටපත් වුණා කියලා මේ සූත්‍රයේ අටුවාව පිළිබඳව විස්තර දැනගන්නකොට අපට හමු වෙනවා. එතකොට බලන්න මේ කාරණාව පිළිබඳව කල්පනා කරනකොට අපට දීලා තියෙන පණිවිඩය. දැන් මේ යක්ෂණියක් සහ යක්ෂ පුත්‍රයෙක් යක්ෂ දියණියක් මූලික කරගෙන ඇතිවෙච්ච මේ සංවාදය, මේ අදහස, මේ කරුණු ටික අපිට මොනතරම් වැදගත් වෙනවද? දැන් මේ දේශනාව සිදු කරනකොට දැන් අපේ රටේ ලෝකේ විවිධ පුද්ගලයෝනේ මේ බණ අහන්නේ. එතකොට මේ බණ අහන අය අතරේ සමහර අය ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ එක එක චරිතවලට තමයි මේ ධර්ම දේශනා අපි පවත්වන්නේ. එතකොට කෙනෙකුට හිතට එන්න පුළුවන් ඔහොමත් යක්කු ඉන්නවාද? ඔය මොන බොරු කතාවද? යක්කු ඔහොම කිව්වයි කියලා කොහොමද දැනගත්තේ? සමහරු ඉන්නවා එහෙම සැක කරනවා. යක්කු කියලා කොහෙද ඔය ඉන්නේ? විමාන තියෙන්නේ කොහෙද? ඊළඟට තවත් සමහරු කියනවා ඔය යක්කු කියලා වෙනම කොහෙවත් නෙවෙයි මේ මනුස්ස ලෝකෙම හිටපු જાතියක් තමයි. ඊළඟට එක එක විදිහ අදහස් තියෙනවා. මම මේ මතක් කරන්නේ අපේ මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ වැරැද්ද තමයි ඒ විදියට නොගැටිය යුතු තැන්වල ගැටි ඉන්නවා. දැන් මෙතන මේ යක්කුන්ගේ සිද්ධියෙහි ගැටෙන්න එක තේරුමක් නැහැ. දැන් බුදුහාඳුරු දේශනා කරලා තිබෙන දේශනා පිළිබඳව අපි සැකයකින් තොරව ඒ විශ්වාස කරනවා. මොකද හේතුව මේ ඒවා සැක කර ඉන්න තරම් අපට වෙලාවක් නැහැ. දැන් සමහරව ඉන්නවනේ මේ පොළොව යට අපාය තියෙනවා කියලා කියනකොට මේ සුද්දා විසින් පොළොව හාරලා කොක්කක් යවලා යමපල්ලෙක් කොක්කට අරගෙන උඩට ගෙනලා මේන් ඉන්නවා යමපල්ලෙක් කියලා පෙන්නුවොත් තමයි සමහරු පිළිගන්නේ. එතකොට දැන් අපිට එච්චර ඉන්න වෙලා නැහැ. ඔය සුද්දා පොළොව හාරනකන් ඊළඟට කොක්ක දානකන් යමපල්ල එල්ලෙනකන් උඩට ගේනකන් ගෙනල්ලා පෙන්නනකන් ඉන්න වෙලාවක් නැහැ. එච්චර වෙලාවක් තියෙනවා නම් මොනව කරන්න බැරිද? දැන් සමහරු ඉන්නවා මේ විදිහට විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නනකන්. ඉතින් මම නම් කියන්නේ එහෙම පෙන්නනකන් ඉන්න වෙලාවක් නැහැ. එතකොට බුදුහාඳුර දේශනා කරලා තියෙන ධර්ම කාරණා අපි පිළි අරගෙන ඒ අනුව කටයුතු කරනවා. එතකොට යම් තැන්වල ගැටෙන තැන් එන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ සමාජයේ මිනිස්සු නොගැටිය යුතු තැන තමයි ගැටි ඉන්නේ. ඒ කියන්නේ පොඩි තැන්වල ගැටි ඉන්නවා. ඔය පොඩි තැන්වල ගැටි ඉන්න ගියාම මොකක්ද වෙන්නේ? ලොකු දෙයක් ඒ කෙනාට අහිමි වෙනවා. ලොකු දෙයක් අහිමි වෙනවා. දැන් අර සමහර කතා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට විවිධ උපමා භාවිත කළා. සමහරු මේ උපමාවල ගැටි ඉන්නවනේ. උපමාවේ තමයි ගැටි ඉන්නේ. දැන් උදාහරණ හැටියට ගත්තොත් මේ සංසාර ගමන තුල අම්මා නැති වුණා තාත්තා නැති වුණා කියලා අපි අඬපු කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරේ පරාදයි කියනවා. එහෙම කියනකොට සමහරු එහෙනම් සතර මහා සාගර කොච්චර තියෙන්න ඕනද? අන්න ඒ වගේ තැනක ගැටෙන්න ගියොත් අර කියපු කාරණාව අමතක වෙනවා. ඒකෙදි අදහස් කරන්නේ උපමාව ඇත්ත කියලා හිතන එක නෙවෙයි. උපමාවෙන් පෙන්නපු දෙය ගන්න ඕන. එතකොට උපමාවෙන් පෙන්නපු දේ මොකද්ද? මේ සංසාර ගමනේ අම්මා නැති වුණා තාත්තා නැති වුණා කියලා මහා හැඬීමක් අපි අඬලා තියෙනවා. ඒ තරම් අඬලා තියෙනවා. අන්න ඒ වගේ අපි මේ නොගැටෙන්න ඕන තැන්වල අපේ මිනිස්සු ගොඩාක් ගැටි අර මහා දෙයක් නැති කරගන්නවා. දැන් ඔය කතා ගත්තාම කොච්චර ආදර්ශයන් සපයන උපදේශයන් සපයන කතා තියනවාද? දැන් ඔය කැලෑවේ රජුරෝ කවුද? සිංහයා. කැලෑවේ ලොකුම සතා කවුද? අලියා. කැලෑවේ උසම සතා කවුද? ජිරාෆ්. එතකොට දැන් කැලෑවේ සිංහයා පිළිබඳව කල්පනා කරනකොට සහ අලියා පිළිබඳව කල්පනා කරනකොට ඇත්තටම පින්වත්නි අලියට හයිය තියෙනවා සිංහෙක්ව උස්සල පොලේ ගහන්න. ඒතර ශක්තිය අලියට තිබුණට අලියා නෙවෙයි කැලේ රජා වෙලා තියෙන්නේ සිංහයා. එතකොට සිංහයා කැලේ රජා වෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන අපිට පැහැදිලි කරපු ක්‍රම තිබුණා. ඒ කියන්නේ මේ ආකල්ප වශයෙන් තමයි දියුණුව ඇති වෙලා තියෙන්නේ. සිංහයෙක් අලියෙක් දකින්නකොට සිංහයාට හිතෙනවලු අද මේ මගේ ගොදුර එනවා කියලා.
ඒ කියන්නේ මේ කොච්චර ලොකු වුණාද කියන එක අදාළ නැහැ සිංහයාට. සිංහයාට හිතෙන්නේ මේ ගොදුර මගේ. ඒකයි සිංහයාගේ ආකල්පය. අලියෙක් සිංහෙක් දැක්ක ගමන් අලියට හිතෙනවලු මූ මාව මරාගෙන කයි දැන් කියලා. ඒක අලියාගේ ආකල්පය. එතකොට මේ ආකල්පය නිසා තමයි අලියා පරාජයටපත් කරමින් සිංහයා රජ වෙලා තියෙන්නේ. දැන් ඕක කියනකොට ඔතනදී දෙන්නේ මොකද්ද? තමන් ආකල්පමය වශයෙන් දියුණු වෙන්න කියන එක. කවුරු හරි කිව්වොත් හාමුදුරුවෝ කොහොමද සිංහයාගේ ආකල්පය දැනගත්තේ? අලියා එහෙම හිතනවයි කියලා කොහොමද හරියටම කියන්නේ කියලා ඒ විදියට අර නොගැටෙන්න ඕන තැන ගැටි හිටියොත් මොකද වෙන්නේ? අර වටිනා කාරණාව ඒකේනා බැහැර කරනවා. එතකොට මම මේ කියන්නේ මේ යක්ෂණියක් කියපු කාරණාවක් කියලා යක්කු ගැන හොයන එක නෙවෙයි. දැන් අපි හිතමු එහෙම ඉන්නව හෝ නැතා හෝ දැන් අපිට විශ්වාසයක් තියෙනවා බුදුහාඳුර දේශනා කරපු ධර්මය නිසා. එතකොට දැන් ඒ තුල ගැටෙන අයට මං කියන්නේ ගැටි ඉන්න එපා එතන. යක්ෂ පුත්‍රයෝ කොහොමද එහෙම ආවේ? ওই විමාන කොහෙද තියෙන්නේ? එතන ගැටෙන්න එපා. නමුත් කියලා තියෙන කාරණාව තුල වාසය කරන්න. මොකද්ද කියන්නේ? කියලා තියෙන්නේ මොකක්ද? පුතේ පුතාට මම ආදරේ, දුවේ දුවට මම ආදරේ, මම ස්වාමියාටත් ආදරේ, ඊට වඩා මම ධර්මයට ආදරේ. ඇයි හේතුව? ඕගොල්ලෝ කාටවත් බෑ මාව මේ දුකින් නිදහස් කරන්න. මාව දුකින් නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයටයි. ඒ නිසා මට බණ අහන්න ඉඩ දෙන්න. දැන් ඒ පණිවිඩය අපිට කොච්චර වැදගත්ද? අපේ සමාජයේ අපි ජීවත් වෙනකොට සමහරු හිතනවා මම මොකටද බය වෙන්නේ? මට දරුවෝ ඉන්නවා, මට සල්ලි තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති, මට සල්ලි තියෙනවා, මට දරුවෝ ඉන්නවා. සමහරු ආධ්‍යාත්මික ගමනක් යන්නෙම නැහැනේ. මම බය නැහැ. මට ළමයි ඉන්නවා, මට සල්ලි තියෙනවා. මේ ජීවිත ගමනේ කවදාකවත් අසරණ නොවුණු අසරණ වීමකටපත් වෙන මොහොතක් තමයි මරණාසන්න මොහොත කියලා කියන්නේ. අන්නේ මරණාසන්න මොහොතේදී මොනතරම් අසරණ වෙනවද කියලා කිව්වොතින් ජීවිතේ අපි තනි වෙච්ච අවස්ථා තියෙනවා. මුළු ලෝකෙම සමහරක් විට අපිව අතහැරපු වෙලාවල් එන්න පුළුවන්. හැබැයි ඒ හැම වෙලාවකම හිතේ තිබුණා මුළු ලෝකෙම මාව දාලා ගියත් මට මං ඉන්නවා. මරණාසන්න මොහොත කියලා කියන්නේ පින්වත්නි මට මමවත් නැති වෙලාවක්. අත්තාහි අත්තනෝ නත්ති, මට මාත් නැති වෙන වෙලාවක් තමයි ඒ. මට මාත් නැහැ. එතකොට අන්තිම මොහොතේදී අපි බලනවා කොහේ හරි එල්ලෙන්න. දැන් හොඳටම තේරෙනවා දරුවෝ ළඟින්ම ඉන්නවා කියලා කිව්වට, නෝනා මහත්තයා ළඟින්ම ඉන්නවා කියලා කිව්වට අපිට කියන්නේ එහෙමනේ. බය වෙන්න එපා, මං ළඟින්ම ඉන්නවනේ, මං ඉන්නවනේ, ඔළුව අත ගන්නවා, බය වෙන්න එපා කියනවා, මම ඉන්නවා කියලා කියනවා. හැබැයි කොච්චර ළඟින්ම ඉන්නවා කියලා කිව්වත් මරණාසන්න මොහොතේදී ඒකේන හොඳටම දන්නවා ළඟින් ඉන්නවා කියන දුව, පුතා, ස්වාමියා, භාර්යාව දැන් ඒ අයගේ ඇඟේ මට එල්ලෙන්න බෑ. එතකොට තමන්ට තමනුත් නැහැ, ළඟින් ඉන්නවා කියපු අයත් නැහැ. එතකොට දැන් බලනවා එල්ලෙන්නේ කොහෙද? පින්වත්නි හොඳට මතක තියාගන්න. තිබිච්ච ධනෙහි එල්ලෙන්නත් බෑ. ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් වල එල්ලෙන්නත් බෑ. ඒ කිසිම දෙයක එල්ලෙන්න බෑ. එල්ලෙන්න තියෙන එකම පිළිසරණ ධර්මය තුල පමණයි. තමන් කොයි විදියටද ජීවත් වුනේ ධර්මානුකූල පදනම ඉගෙනගත්ත බණ ටික, තමන් ජීවත් වෙලා ඉන්න කාලේ සිදු කරපු දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්, ඒව තමයි අපට හිතසුව පිණිස පවතින්නේ. එතකොට තේරෙනවා කුතෝ පුත්තා කුතෝ ධනං, මොන පුතෙක්ද මොන සල්ලිද? අන්තිම මොහොතේ හිතෙන දේ මොන පුතෙක්ද මොන සල්ලිද? වැඩක් නැහැ. ළඟ හිටියට බේරගන්න බෑ. ධර්මයේ පමණයි වටින්නේ කියන එක ඇති වෙන වෙලාවක් ඒක. ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ මේ ධර්ම දේශනාවෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි අපිට කොච්චර ආදරය කරන අය හිටියත්, අපිට කොච්චර ළඟින් ඉන්න අය හිටියත්, දුව ඉන්නවා තමයි, පුතා ඉන්නවා තමයි, නෝනා ඉන්නවා තමයි, මහත්තයා ඉන්නවා තමයි, පෙම්වතා ඉන්නවා තමයි, පෙම්වතිය ඉන්නවා තමයි, ළඟින් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වඩා ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාරයා. මාරයා තරම් Tamanට කිට්ටුවෙන් කිසිම දුවෙක් නැහැ, කිසිම පුතෙක් නැහැ, කිසිම ස්වාමියෙක් නැහැ, කිසිම භාර්යාවක් නැහැ, කිසිම කෙනෙක් නැහැ. ඒ නිසාම තමයි මාරයාට ඕන වෙච්ච ගමන් කොච්චර කවුරු 100ක් 1000ක් ලක්ෂයක් වට කරගෙන හිටියත් මාරයාට ඕන වෙච්ච ගමන් මාරයාට අරන් යන්න පුළුවන්. එයි අපිට කිට්ටුවෙමින් ඉන්නේ මාරයා.
අපිට කිට්ටුවෙන්ම මාරයා ඉන්න නිසා අපි කිට්ටුවෙන්ම ධර්මය තියාගන්න ඕනේ. කිට්ටුවෙන්ම ධර්මය තියාගන්න ඕන. ඒ නිසා දරුවන්ට ආදරය කරන්න, මහත්තයට නෝනට ආදරය කරන්න, තමන් ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න, හැබැයි ඊට වඩා ධර්මයට ආදරය කරන්න. ඒ ඔක්කොම ළඟට ගන්න. ඒ හැමෝටම වඩා ධර්මය ලං කරගන්න. හේතුව ඒ ඔක්කොටම වඩා මාරයා ළඟින් ඉන්නවා. ඒ නිසා මේ කාරණාව හොඳට තේරුම් ගත්තොත් යකෙක්ගෙන් හරි කමන්නේ ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතය සුවපත් කරන්න තියෙන එකම කාරණාව. ඒ නිසා මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට සුවසේ ජීවත් වෙන්න, ධර්මයට බරව කටයුතු කරන්න හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මිය, සාලිය සිල්වා මහත්මයා, එවැගේම අනුර රංජන් පාලිත යන දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වලා දීලා ඒ පින්වතුන් බලාපොරොත්තු වුණේ මීට වසර 20කට පමණ පෙර පරලෝසපත් ඉන්ද්‍රාණී ජයසිංහ ආදරණීය මෑණියන්, ඒ වගේම වසර 4කට පමණ පෙර පරලෝසපත් ලක්ෂ්මන් ජයසිංහ පියතුමන්, ඒ වගේම නීතිඥ NMGT සිල්වා පියාණන් ඇතුළු නමින් පරලෝසපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිෂින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන හැඟීමෙන්. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. සුජීවත්ව සිටින ස්වර්ණා ඉන්ද්‍රාණී ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මියට, සාලිය සිල්වා මහත්මයාට, ඒ වගේම අනුර රංජන් පාලිත යන දූ දරුවන්ට, ඒ ඇතුළු කොට ඇති පින්කමට සහ සම්බන්ධ වෙච්ච ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි සියලු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට, ඒ වගේම අපේ පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට, මේ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුවපත් භාවය දෙවියන්ගේ රැකවරණින් ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න මෙපින් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 20කට පෙර අභාව ප්‍රාප්ත වූ ඉන්ද්‍රාණී ජයසිංහ ආදරණීය මෞතුමියට සහ මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ ලක්ෂ්මන් ජයසිංහ දයාබර පියාණන්ටත් නීතිඥ NMGT සිල්වා ආදරණීය පියාණන් ඇතුළු පින් බලාපොරොත්තුවෙන් සිටින සංසාරගත මියගිය ඥාතීන් වෙතොත් ඒ හැම දිනාටම සතුටු සිතින් සසර ගමන කෙටි කර ගැනීම පිණිස පින් අනුමෝදන් වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රේණුකා සිල්වා මහත්මිය, සාලිය සිල්වා මහත්මයා සහ අනුර රංජන් පාලිත යන දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් පින්වර දායකත්වයෙන් කටයුතු කළ එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා